සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අප සියලු දෙනාගේම ගෞරවාන්විත නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ආදරයෙන් සරණ ගිය අපගේ ඒ ශාස්ත්‍රූ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් ගුණවත් කෙනෙක් මේ ලෝකේ මේ තුන් ලෝකේ හොයන්න නැහැ. උන්වහන්සේ නොයේ ගුණයන්ගෙන් අග්‍ර වෙලා වැඩ සිටී. උන්වහන්සේට නොයෙක් නම් අපි කියනවා. අසාහය කියන්නේ සහායකෙක් නැහැ උන්වහන්සේට. අද්විතීයෝ දෙවණියෙක් නැහැ කියන්නේ. ඒ විදිහටම ඒ වගේම කෙනෙක් මේ ලෝකේ ආයි නැහැ. ඒ ගුණයන්ගෙන් ඒ විදිහටම සමන්විත කෙනෙක් මේ ලෝකේ ආයි නැහැ දෙවණියෙක්. ඉතින් මේ වගේ නොයේකුත් ගුණයන්ගෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ සමන්විත වුණා. ඒ ගුණයන් අතර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරද්දී උන්වහන්සේගේ තීච්ඡ හැකියාවන් පාවිච්චි කළා. අපි දන්නවා 이르දි ප්‍රාතිහාරයෙන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. සමහරක් වෙලාවට බුදුරජාණන් වහන්සේ 이르දියෙන් මවපු තව බුදු කෙනෙක් තමයි ධර්මය කියන්නේ. ඒ වගේම අනුශාසනීය ප්‍රාතිහාරය තිබුණා. බුදුරජාණන් වහන්සේ සමහර අනුන්ගේ සිත් දකිමින් ධර්ම දේශනා කළා. මේ විදිහට නොයෙක් මේ ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේට තිබුණ නොයෙක් ගුණ. එතකොට සමහරක් වෙලාවට මේ අද අපි කතා කරන්න යන සූත්‍රයේ පාදක වෙනකොට එතනදී අපිට හිතා ගන්න පුළුවන් සමහරකට බුදුරජාණන් වහන්සේ මේක මේ පිරිසගේ සිත් බලමින් ඒගොල්ලන්ගේ සිත්වල තීච්ච ඒ ධර්මයේ අවබෝධ වීමේ හැකියාව දකිමින් බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක් කියලා තේරෙනවා. මොකද මේ පිරිසකින් එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට බුදුරජාණන් වහන්සේ කියා සිටියා පස්සේ අහන්න කියලා. ඒකද බුදුරජාණන් වහන්සේ දැක්ක එයාගේ හිත තාම ධර්ම ශ්‍රවණයට මෝරලා නැහැ ධර්ම අවබෝධයේ පිණිස. ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒතර මේ විදිහට මේ ශ්‍රාවකයන්ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස ධර්ම දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ තමයි අග්‍රස්ථානය ලැබලා තියෙන්නේ. අග්‍ර. එතකොට අනිත් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෙවනි වෙනවා. එතකොට මේ සියලු දෙයින් අග්‍ර බුදුරජාණන් වහන්සේ. අද අපි කතා කරන්නේ මෙත්තගෝ කියලා සූත්‍රයක්. මේ සූත්‍රය අඩංගු වෙන්නේ සුත්ත නිපාතේ පාරායන කියන කොටසට. පාරායනය කියලා කියන්නේ මෙතරින් එතර කරවනවා කියන අදහස. මෙතර කියලා කියන්නේ මේ සසරට කියන නමක්. ඒතර පාරායනේ මේ තියෙන දේශනාවලින්
බුදුරජාණන් වහන්සේ මෙතරින් එතර කෙරෙව්වා ශ්‍රාවකයන්ව. එතර කෙරෙව්වා කොහෙටද? නිවනට. මේ ධර්ම දේශනා 16ක් තියෙනවා. ඒ 16 එකක් එකක් ගාන ඉවර වෙද්දී ඒ අහන පිරිස රහත් වෙනවා. එකම එක්කෙනෙක් විතරක් අනාගාමී වෙනවා. ඉතින් මේ ධර්ම දේශනා හරි විශේෂයි. හරි ලස්සන දහම් කරුණු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ පිරිස මේ ප්‍රශ්න අහපු දැන් මෙත්තගු අජිත අපි දන්නවනේ. අජිත සූත්‍රයේ තියෙන්නේ මේ කොටසමයි. ඒතර මේ පිරිස සාමාන්‍ය පිරිසක් නෙමෙයි. මේ බුද්ධ ශාසනවලදී ධර්මයේ පුරුදු කරපු මේ හිත් මෝරලා තිබ්බ පිරිසක්. එතකොට මේගොල්ලෝ අහන ප්‍රශ්නත් සාමාන්‍ය ප්‍රශ්න නෙමෙයි. සාමාන්‍ය කෙනෙක් ප්‍රශ්නයක් අහනවා වගේ නෙමෙයි. හරි ලස්සන ප්‍රශ්න තමයි අහන්නේ. ඉතින් මෙත්තගෝ කියන දැන් අපි දන්නවා මේ පිරිස ආවේ අර බාවරී කියන බ්‍රාහ්මණගේ ගෝල පිරිසමයි. ඒ බාවරී බ්‍රාහ්මණයා පිටත් කළානේ. තමන්ගේ ගෝල පිරිසව ධර්මයේ ශ්‍රවණය කළා මටත් ඇවිල්ලා කියන්න කියලා. මේ ආපු එක්කෙනෙක් මෙත්තගෝ. එතකොට සුත්ත නිපාතේ පාරායන කියන කොටසේ තමයි මේ සූත්‍රය තියෙන්නේ. මෙයා බුදුරජාන් වහන්සේගෙන් අහනවා භගවත් බුදු සමිදානනි විමසාලන්නෙමි මෙකරුණ මා වෙත අනුකම්පාවෙන් පවසාලනු මැන මාහට දහමේ පරතරට වැඩිය දියුණු කෙරුව සිතකින් යුතු උතුම් කෙනෙකු ලෙස ඔබ ගැන සිතෙන්නෙමා හටනම් දැන් මේ වෙනකොට මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේව හඳුනාගෙන දැන් සමකට අජිත අර අහපු ප්‍රශ්නත් එක්ක බුදුරජාණන් වහන්සේ උත්තර දෙනකොට දැන් මේ හිතේ පැහැදීමක් තියෙනවා මේගොල්ලන්ගේ. මෙයා අහනවා මේ ලෝකය තුල පවතින නොඑක් ස්වરૂපෙන් පවතින දුකක් තිබේ නම් යම් කිසි මේ සියලුම දුක් රැස කුමකින්දෝ හටගන්නේ. මොකක්ද ඇහුවේ? මේ නොඑක් විදිහට මේ ලෝකේ සත්වය දුක් විඳිනවා. නොඑක ආකාරයෙන් එක එක විදිහට. ඒ සියලු දුක් රැස හටගන්නේ මොකෙන්ද? දැන් මේ ලෝකේ අපි අද ගත්තොත් එහෙම අදත් මේ සත්වය නොඑක් විදිහට දුක් විඳිනවා. සමහර රටවල් වල මිනිස්සු ආහාර පාන නැතුව දුක් විඳිනවා. සමහර රටවල් වල මිනිස්සු උපතේ ඉඳන්ම ලෙඩ දුක් වලින් දුක් විඳිනවා. සමහර මිනිස්සු මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා දුක් විඳිනවා. සමහර මිනිස්සු අප්‍රියයන් එක්ක අප්‍රිය දේවල් එක්ක එකතු වෙන්න සිද්ධ වීමෙන් දුක් විඳිනවා. නොඑක් විදිහට එක එක්කෙනා දුක් විඳිනවා. දෙවිවරු මේ මිනිස්සු සතර අපායේ සියලු දෙනා මේ සත්වයෝ සියලු දෙනා නොඑක් විදිහට එක එක්කෙනාට ආවේනික විදිහට සමහරක් වෙලාවට දුක් විඳිනවා. ඉතින් මේ සියලු දුක් හටගත්තේ මොකෙන්ද කියලා තමයි මේ මෙත්තගු බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා සැබවින් පින්වත් මෙත්තගු ඔබ මාගෙන් අසා සිටියේ දුක උපදින හේතුව ගැන. දැන් මෙයා ඇහුවේ දුක හටගන්නේ මොකෙන්ද කියලා. එය දැනගත් කෙනෙකු ලෙසින් පවසමි මම මේ විලසින්. බුදුරජාණන් වහන්සේ පරිපූර්ණ මේ දුකට හේතුව දුකේ නිරුද්ධ වීම නිරුද්ධන මාර්ගය අවබෝධ කරගෙන තියෙන පරිපූර්ණව. ආයි වෙන කිසි කෙනෙක්ගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. පරිපූර්ණව අවබෝධ කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකයි වදාළේ එය දැනගත් කෙනෙකු ලෙසින්. දැන් මේ ලෝකේ වෙන කෙනෙක්ගෙන් මේක ඇහුවනම් උත්තරේ හම්බෙයිද? නෑ. මොකද මේ දුකක් මේ ලෝකේ තියෙනවා ආර්ය සත්‍යයක් විදිහට. ඒ දුක හටගන්නේ මෙහෙමයි ආර්ය සත්‍යයක් විදිහට. දුකේ නිරුද්ධ වීම මෙහෙමයි නිරුද්ධන මාර්ගය මේකයි කියලා බුදු කෙනෙක් හැර මේ ලෝකයට විවර කරන කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙත්තගෝට කියලා දෙනවා මේ ලෝකයේ තුල පවතින නොයෙක් ස්වરૂපෙන් සැකසුන මේ දුක් රැස උපදින්නේ සකලස් කර්මයන් තුලිනි. බුදුරජාණන් වහන්සේ වදාලා උපදී නිදානා පභවಂತಿ දුක්ඛා යේකේචි ලෝකස්මින් අනේක රූපා.
නොයෙක් විදිහට මේ ලෝකේ පවතින දැන් ලෝකය කියන්නේ මොකද්ද? මේ බාහිර ග්‍රහලෝක ගැනද මේ කියන්නේ? නෑ මේ අපේ ජීවිතය ගැන කියන්නේ. මේ ඇස කන නාසය දිවකය මනසින් යුක්ත මේ අපේ ජීවිතය ගැනයි මේ ලෝකය කියලා කියන්නේ. එතකොට මේ ජීවිතය තුල පවතින දුක හටගත්තේ මොකෙන්ද? උපදි නිදානා. උපදි කෙලෙස් සහිත කර්ම. කෙලෙස් සහිත කර්ම වලින් තමයි දුක උපදින්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා මොකක්ද දුක උපදින්නේ? තණ්හාවෙන්. තණ්හාපච්චය. එතකොට මේ තණ්හාව හේතු කරගෙන දුක උපදිනවා කියලා අපි අහලා තියෙනවා. දැන් මෙතනදී මේ මෙත්තුකෝට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් සහිත කර්ම උපදී. නිසයි මේ ලෝකේ දුක හටගන්නේ. කෙලෙසුන් එක්ක අපි කරන ක්‍රියා කතා බහ කරනවා කායික ක්‍රියා කරනවා මනසින් අපි නොයෙක් දේවල් හිතනවා කෙලෙස් සහිතව. ආන්ගේ කෙලෙස් සහිත ක්‍රියා නිසයි දුක උපදින්නේ. ඒතර මේ කියන්නේ මේ ක්ෂණිකව හටගන්න දුකක් ගැනද? නෑ සමහරක්කට මේ ලෝකේ පවතින දුක. දැන් මේ අහන්නේ පවතින දුක ගැන මේ කියන්නේ. එතකොට මේ කෙලෙස් සහිත කර්මයක් නිසා තමයි මේ අපි මේ විදිහට විඳවන්නේ. තවදුරටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිදු අඳුර තිබෙන කෙනා සකලෙස් කර්මයන් කරයි. එතකොට මේ කෙලෙස් සහිත කර්ම කරන්නේ කවුද? අවිද්‍යාවෙන් වැහිලා ඉන්න කෙනා. අවිද්‍යාව කියන අඳුරෙන් වැහිලා ගිහිල්ලා තියෙන හිතක් තියෙන කෙනෙක් තමයි කෙලෙස් සහිත කර්ම කරන්නේ. නුවණ නොමැති ඒ උදවිය දුකටම පැමිණේ යලි යලි. ඉතින් අර කෙලෙස් සහිත කර්ම නිතර නිතර ආයයි කරනවා නම් ආයයි වැටෙන්නේ දුකටමයි. ඉපදීමම මුල් කරගෙන භව දුක ඇති වෙයි මෙලෙසින්. ඉපදීම කියන එක තියෙනවා නම් මේ ජරා මරණ දුක අනිවාර්යෙන් තියෙනවා. මේ දෙය දැනගත්ත කෙනා නොකරයි සකලස් කර්මය. මේ දුක ගැන ඉපදීම මුල් කරගෙන මේ හටගත් දුක ගැන කෙනෙක් තේරුම් ගත්තා නම් එයා කෙලෙස් සහිත කර්ම කරන්නේ නැහැ. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි අපේ හිත තුල තාම අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ එහෙනම් අපිත් තාම මේ කෙලෙස් සහිත කර්ම කරනවා. අපේ අතිනුත් මේ කෙලෙස් සහිත කර්ම තාම සිද්ධ වෙනවා. ඒ කියන්නේ එහෙනම් ආයෙත් මේ මොකද්ද හටගන්නේ? දුක හටගන්නේ. එතකොට මේ අවිද්‍යාව ගැන බුදුරජාන් වහන්සේ නොයේක් විදිහට දේශනා කළේ හරි භයානක දෙයක් විදිහට. මේක තේරුම් ගන්න අපහසු දෙයක් විදිහට අවබෝධ කරගන්න දුරු කරන්න අමාරු දෙයක් විදිහටයි මේ අවිද්‍යාව අපේ හිතේ තුල පවතින්නේ. බුදුරජාන් වහන්සේ වදාලා කිසිම ආලෝකයක් නැති තැනක් තියෙනවා. ඉර හඳෙන් එළිය වැටෙන්නේ නැහැ. වෙන කිසි පහන් ආලෝකයක් කිසි ආලෝකයක් වැටෙන්නේ නැති තැනක තියෙන අඳුරට වඩා අවිද්‍යාව සහගත සිතක් අඳුරේ තියෙන්නේ. අඳුරේ තියෙනවා කියලා කියන්නේ මේ කිසි දෙයක් පේන්නේ නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ කියලා කියන්නේ මේ තමා දුක් විඳිනවා කියලා පේන්නේ නැහැ. දැන් අද කාලේ මේ මිනිස්සු මේ එක වසංගතයකින් දුක් විඳිනවා. නමුත් තේරෙනවද මේක? අපි හිතනවා දැන් අපි බෙහෙත් අරන් තින අපිට හැදෙන එකක් නැති වෙයි. දැන් හැදුනත් මැරෙන එකක් නැති වෙයි. අපි බෙහෙත් අරගෙන ඉන්නේ. එතකොට මේ මොකක්ද අර අපි ළඟ තියෙන මේ දුක වහලා තියෙන්නේ ලස්සනට. මොකෙන්ද වහලා තියෙන්නේ? අවිද්‍යාවෙන්. එතකොට අපිට කාටවත් හිතෙන්නේ මේක තමයි මේ සසරේ ස්වභාවය. මේ සසරේ අපි මේ වගේ ලෙඩ හැදිලා මැරිච්ච වාර ගාන අනන්තයි. එහෙම හිතෙන්නේ. එතකොට ඇයි ඒ හිතෙන්නේ නැත්තේ මේ අපි ළඟ තියෙන මේ දුක පේන්නේ නැහැ. ඇයි හේතුව? අර අඳුරේ ඉන්නේ අපි. ඒ අඳුරේ තමයි මේ සියලු සත්වයා ඉන්නේ.
පේන්නේ නැහැ. මේ ළඟ තියෙන දුක. හැබැයි අපි කතා වෙනවා මිනිස්සු අද මෙච්චර මැරිලා. අද මෙච්චරකට හැදිලා. අහන්න ලැබෙනවා. දකින්න ලැබෙනවා. කතා වෙනවා. මෙච්චර මැරිලා මෙච්චර හැදිලා. මෙච්චරකට අමාරුයි. හැබැයි ඒක හිත ඇතුළට යන්නේ නැහැ. මොකෙන්ද වහලා තියෙන්නේ? අවිද්‍යාවෙන්. එතකොට අවිද්‍යාව ඒ විදිහට අපේ හිත වහලා මේ ළඟ තියෙන දේ පේන්නේ නැහැ. දැන් අපිට මේ S2 ඇරියාම පේනවා මේ ලෝකේ. අපිට පේනවා නොයෙක් විදිහට මේ සත්වය දුක් විඳිනවා. තිරිසන් ලෝකෙ දකිනවා අපිනේ. එතකොට මේ තිරිසන් ලෝකේ සත්වය විඳින දුක අපි දකිනවා. කන්න බොන්න ටිකක් හොයාගන්න, සමහරක් රට ජීවිතේ බේරගන්න. ඒ වගේම මේ මනුස්ස ලෝකේ මිනිස්සු විඳින දුක පේනවා මේ ඇස් දෙකෙන්. ලෙඩ දුක් හැදිලා සමහරක් වෙලාවට නොයෙක් විදිහට දුක් විඳිනවා පේනවා. හැබැයි ඒක හිතට යන්නේ නැහැ. මේ සසර ස්වභාවයයි කියලා. හේතුව මොකද? අවිද්‍යාවෙන් වහලා. අපිට අහන්න ලැබෙනවා. අහන්න ලැබුණාට හිතට යන්නේ නැහැ අවිද්‍යාවෙන් වහලා. එතකොට මේ අවිද්‍යාව යම් තාක් අපේ හිත තුළ තියෙනවා නම් ඒ තාක් කෙලෙස් සහිත කර්ම සිද්ධ වෙනවා. අපි හඳුනා ගන්න නැති වෙන්න පුළුවන්. හඳුනා ගන්න බැරි වෙන්න පුළුවන් මේ කෙලෙස් සහිත කර්මයක් කියලා. හැබැයි අවිද්‍යාව සහිතව අපි යම් කිසි කර්මයක් කරනවා නම් කෙලෙස් සහිත කර්මයක්. නුවණ නොමැති ඒ උදවිය දුකටම පැමිණේ යලි යලි. මේක තේරුම් ගන්න බෑ මේ නුවණ මද සත්වයන්ට. දැන් නිරය තිරිසන් ලෝක ප්‍රේත ලෝක කොහොමවත් මේක තේරුම් ගන්න බෑ. මනුස්ස ලෝකයේ ඇවිල්ලත් හැමෝටම තේරුම් ගන්නත් බෑ. දිව්‍ය ලෝකයේ ඉපදිච්ච සියලු දෙනාට මේක තේරුම් ගන්නත් බෑ. එතකොට මේ නුවණ හොඳට මෝරලා තියෙන කෙනෙකුට තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. දැන් බලන්න අපේ සාරිපුත්තයන් වහන්සේට අස්සජී මහරහතන් වහන්සේ අර ගාථාවේ පේලි දෙකක් කියද්දී අවබෝධ වුණා මේකනේ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ. මේ යම් කිසි දෙයක් හේතුන්ගෙන් හටගත්තද ඒ හේතුන් තථාගතයන් වහන්සේ අවබෝධ කළා. තාම මේ හේතුන්ගේ නිරුද්ධ වීමක් ගැන කිව්වේ නැහැ. හැබැයි ওই පේලි දෙක කියද්දී උන්වහන්සේට අවබෝධ වුණා හේතුන්ගෙන් හටගන්න යම් දෙයක් තියෙනවද ඒ සියල්ල හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා. ඇයි නුවණ මෝරලා හොඳට. එතකොට දැන් අපිට මේ ධර්මය අහලා තාම අපේ නුවණ මෝරන්නේ හිමින්. හැබැයි අපි මේ ධර්මයේ මේ ජීවිතේ නුවණින් යුක්තව කටයුතු කරලා තිබුණ නැත්නම් මේ අහලත් අපි ඒව කල්පනා කරලා තිබුණ නැත්නම් නුවණ මෝරයිද අපේ නුවණ මෝරන්නේ. අපි ධර්මයේ අහලා ධර්මයේ මතක තියාගත්තා විතරයි. එතකොට මේ නුවණ මෝරලා තිබුණ නැත්නම් ආයයි බුද්ධ ශාසනය මුණ ගැහුණත් මේ විදිහටම තමයි. දැන් අපි මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිලා අපි බොහොම අමාරුවෙන් මේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරන්නේ. ඒකට හේතුව මේ ජීවිතේ මේ නුවණ මෝරලා නැහැ. සීලය අපේ හිතේ මෝරලා නැහැ. සමාධියක් හිතේ වැඩිලා නැහැ හරියට මේ සසරේ. ඉතින් මේ ජීවිතෙත් බැරි වුණොත් ඊළඟට වෙන්නේ ඒ ටිකම තමයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළ ඉපදීමම මුල් කරගෙන භව දුක ඇති වෙයි මෙලෙසින් මේ දෙය දැනගත් කෙනා නොකරයි සකලස් කර්මය. ඉතින් මේ ඉපදීම මුල් කරගෙන මේ දුකට වැටෙන බව තේරුම් ගත්තා නම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් කෙනෙක් ආන් ඒ කෙනා කෙලෙස් සහිත කර්ම කරන්නේ නැහැ. බය වෙනවා ඒකට. එතකොට මේ සසර කියලා කියන්නේ එහෙම බය වෙන දෙයක් අපි. දැන් අර ඉස්සර ඔය ස්වාමින් වහන්සේලා ළඟට සමකට බුදුරජාණන් වහන්සේට පෙරේතයෝ ආවනේ. ඒ පෙරේතයෝ විඳින දුක දැන් අපි අහලා තියෙනවානේ. ඒත් අපිට බයක් නැන්නේ. දැන් අර අපි අහලා තියෙන්නේ අර යොදුන් 100ක් දිග පිඹුරෙක් අර පෙරේතයා. නගුටෙන් ගිනි අරන් මුළු ශරීරයම ගිනි අරගෙන ඔළුවෙන්
ඔළුවත් ගිනි අරගෙන නිවිලා යනවා ගිනි ගන්න දෙයක් නැතුව. දැන් අපි අහලා තියෙනවනේ. බයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අවුරුදු දහස් ගණන් මේ සත්ව එතන දුක් විඳිනවා. එතකොට ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ ඉපදීම මුල් කරගෙන තියෙන මේ දුක තේරුම් ගත්තා නම් ආන්‍යයා කෙලෙස් සහිත කර්ම කරන්නේ නැහැ. ඊළඟට මෙත්තගෝ ආපහු අහනවා අප විමසූ ඒ කරුණ ගැන පහදා දුන් සේක අපට අසනෙමි මම වෙන කරුණක් පහදා දුන මැනවි එයද ඉපදෙන දිරමින් සිටිනා සෝකෙන් වැළපී සිටිනා මේ සැඩ පහරත් මැඩගෙන කොහොමද නුවණැති උදවිය මෙදුකින් එතරට යන්නේ ඔන්න මේ අහුවා ඊළඟට කොහොමද කෙනෙක් මේ දුකින් එතර වෙන්නේ මුනිදානනි එය මාහට පවසන්නේ නම් යහපති මේ සදහම් ඔබහට නම් වැටහි ඇත ඊතා හොඳින් දැන් බුදුරජාණන් වහන්සේ මේ දුන්න උත්තරෙන් මේගොල්ලන්ගේ හිත සතුටු වෙන්න ඇති මේගොල්ලෝ කියනවානේ මේ සදහම් ඔබහට නම් වැටහි ඇත ඊතා හොඳින් බුදුරජාණන් වහන්සේ වදාලා ලොවේ යම් දුකක් වේ නම් දැන් මේ දුකෙන් එතර වෙන ක්‍රමී ලොවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන එය මැනවින් ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද මෙන්න මේක දුකක්ය කියලා හඳුනා ගන්න ඕනේ එතකොට අපගේ තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම අපිට කියලා දුන්න දුක කියන එක මොකද්ද ජාතිපි දුක්ඛා ඉපදීම දුකයි ජරාපි දුක්ඛා වයසට යෑම දුකක් ව්‍යාධිපි දුක්ඛෝ ලෙඩ රෝග හැදීම දුකක් මරණම්පි දුක්ඛං මරණයට පත්වීම දුකක් අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියයන් එක්ක එක්වෙන්න සිද්ධ වීම දුකක් පියේහි විප්පයෝගෝ දුක්ඛෝ අපි ආස කරන කට්ටියගෙන් වෙන් වෙන්න සිද්ධ වීම දුකක් යං පිච්ඡං න ලභති තම්පි දුක්ඛං අපි කැමති ආයයි මේ වයසට යන දුකෙන් නැතුව ඉන්න ආයයි ලෙඩවීමේ දුක් වීම නැතුව ඉන්න අපි කැමති මරණයට පත්වීමේ දුකෙන් නිදහස් වෙන්න කැමති හැබැයි අපි කැමති තිබුණාට නිදහස් වෙන්නේ නැහැ යම් පිච්ඡං න ලභති තම්පි දුක්ඛං යමක් කැමති නම් ඒ දේ නොලැබීම දුකයි හකුළුවල බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන කිව්වා සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයයි දුක මේ උපාදානස්කන්ධ පහ තමයි දුක කියලා කෙටියෙන්ම කියනවා නම් කියන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ වදාළා එතකොට මෙන්න මේ දුක මේ ලෝකේ පවතිනවා කියලා මොකද්ද කරන්න ඕනේ අපි තේරුම් ගන්න ඕනේ ඉස්සලා අවබෝධ කියන්නේ වටහා ගන්න ඕනේ මෙහෙම දුකක් තියෙනවා දැන් නිරේ මේ මොහොතේ අපි ධර්මයේ ශ්‍රවණය කරන මේ මොහොතේ නිරේ සත්වයෝ අතිශය කටුක ඝෝර දුක් විඳිනවා. නිරේ ඉපදිලා. මේ කෙලෙස් සහිත කර්මයන් නිසා කෙරිච්ච අකුසල් නිසා නිරේ වැටිලා දුක් විඳිනවා. බොහෝ අවුරුදු ගණන්. තිරිසන් ලෝකේ වැටලා බොහෝ අවුරුදු ගණන් දුක් විඳිනවා. දැන් සමහරක් වෙලාට ඒ ආපහු තිරිසන්නු වෙලාමනේ උපදින්නේ මැරිලා ගිහිල්ලා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ නිරය සහ තිරිසන් ලෝකය කියලා කියන්නේ ධර්මය අවබෝධ කරන මේ මාර්ගයට අතිශය භයානක ලෝක දෙකක්. ඇයි ඒ වැටුනොත් ආපහු එනවා කියන එක ලේසි නෑ. ඒ ලෝක දෙකෙන් නිදහස් වෙලා මනුස්ස ලෝකයක හෝ දිව්‍ය ලෝකයක උපදිනවා කියන එක ලේසි නෑ. ඊට පස්සේ මේ මොහොතේ මේ අපි ධර්මයේ ශ්‍රවණය කරන මොහොතේ പ്രേත ලෝකයේ සත්වයෝ කැම ටිකක් හොයාගන්න බොහෝ දුක් විඳිනවා. සමගට මේ අපේ සසරේ ඥාතියෝ තන ඉන්නවා. කැම ටිකක් හොයාගෙන යනවා. සමහරක් අර තිරිසන්නු වෙලා සමහරක් අර නිරේ. එතකොට මෙන්න මේ සසරේ තියෙන දුක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගන්නේ කොහොමද අපි? දැන් මේ දුක ගැන අපිට පේනවා. අහන්නත් ලැබෙනවා.
දැන් ධර්මයේ තුලිනුත් අහන්න ලැබෙනවා මේ සසර දුක ගැන. දැන් නොපෙනෙන ලෝක, නිරේ තියෙන දුක ගැන, പ്രേත ලෝකයේ තියෙන දුක ගැන අහන්න ලැබෙනවා ධර්මයේ තුලින්. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේක කල්පනා කරන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ මේ දුකෙන් මම තාම නිදහස් වෙලා නැහැ. මේ දුකට වැටෙන ස්වභාවයෙන් තාම මම නිදහස් වෙලා නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ ලෝවේ යම් දුකක් වේ නම් ඒක හඳුනා ගන්න ඕනේ කියලා. අපි තාම මේකෙන් නිදහස් වෙලා නැහැ. හැබැයි අපි ජීවත් වෙන්නේ මේ කිසි දුකක් නැති සත්ව කොට්ටාසයක් විදිහට. අර පතිපූජිකාවකින් අහන්නේ දිව්‍ය ලෝකයේ දෙවිවරු ඔයා ඔච්චර ඉක්මනට මේ මනුස්ස ලෝකෙ ගිහලා චුත වෙලා ආවනම් බොහොම පොඩි කාලයයිනේ ওই මනුස්ස ලෝකයේ ආයුෂ ඇත්තේ. ඒ මිනිස්සු එහෙනම් බොහෝ අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනව ඇති නේද කියලා අහුවනේ. පතිපූජිකා මොකද්ද කිව්වේ? අනේ නෑ. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නැති කට්ටියක් වගේ. ඇයි දැන් මේ උදේවරු චුත වෙච්ච පතිපූජිකාව හවස ආයේ දිව්‍ය ලෝකෙ ඉපදිලා දිව්‍ය ලෝකෙ වෙලාවෙ. ඒගොල්ලන්ට විශ්වාස කරගන්නත් බෑ මෙච්චර චුට්ටකින් ගිහින් ආය ආවද කියලා. එතකොට ඒත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ අපි ඔක්කොමලා මරණයටපත් වෙනවා නේ කියලා. ඒතර මේ දුක තේරෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ ශ්‍රවණය කරන පිරිසක් විදිහට අපි කරන්න ඕන දේ තමයි මේක කල්පනා කරලා දැන් අපිට තේරෙනවානේ මේක දැක්කා කියලා තේරෙන්නේ නැහැනේ අපිටනේ. මේ දුක කියන එක දැක්කා කියලා තේරෙන්නේ නැහැ. ඇහුණා කියලා තේරෙන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? බලෙන්ම මේක කල්පනා කරන්න ඕනේ. බලෙන්ම මේක අත් නොහැර කල්පනා කරන්න ඕනේ මෙහෙම දුකක් තියෙනවා කියන එක. එතකොටවත් ඔන්න චුට්ටක් හරි මේ හිත ඇතුළට යයි. ආන්ගේ දුක හඳුනාගෙන සිහි නුවණින් කල් ගෙවමින් ජීවත් වෙන්න ඕනේ කොහොමද? සිහි නුවණේ යුක්තව. මතකනේ සිහි නුවණ කියද්දී බුදුරජාන් වහන්සේ වදාළේ අර තෙල් කලයක් හිසේ අරන් යන මිනිස්සෙක් වගේ. තෙල් කලයක් ඔළුවේ අරන් යනවා මිනිස්සෙක් පිටිපස්සේ ඉන්නවා වදකෙක්. තෙල් බින්දුවක් හරි හැලුනොත් මරලා දාන්න. ඒ වගේ. එතකොට ඒ තෙල් කලේ අරන් යන මිනිස්සයාගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ කොහෙද? තෙල් කලේට. අනේ මේකෙන් බින්දුවක්වත් හැලෙන්න එපා කියලා. ඇයි ඒ තරම් ජීවිතේට ආස නිසා. ඒ වගේ අපේ සම්පූර්ණ අවධානය තියෙන්න ඕනේ මේ ධර්මයට සතර සතිපට්ඨානෙට වේවා අපේ ශරීරයට වේවා මේ සිහිය පැවැත්වීම පිණිස. අකුසල් හිතට එනවනම් ඒ අකුසලයක් ආවා කියලා තේරුම් ගැනීම පිණිස. බුදුරජාන් වහන්සේ වදාළේ අපේ ජීවිතේ අපේ හිතට ඉන්න හොඳ ආරක්ෂකයෙක් මේ සිහිය. හරියට මේ ආරක්ෂා සලසලා තියෙන නගරයක දොරටුපාලකයෙක් ඉන්නවා වගේ. ඒ දොරටුපාලකයා කම්මැලියෙක් නම් මෝඩයෙක් නම් ඒ නගරය ඇතුළට ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඕන විපතක් කරන්න පුළුවන් ඒ නගරේ. හැබැයි දක්ෂ දොරටුපාලකයෙක් හිටියොත් ඒ නගරය ඇතුළට ඕන කෙනෙකුට යන්න බෑ. මොකද එයා දන්නවා කවුද ඇතුළට ගියේ කවුද ආවේ නැත්තේ තාම. ඒ වගේ අපේ හිතට ඉන්න ආරක්ෂකයා තමයි සිහිය. එයා දන්නවා කවුද ඇතුළට ගියේ. කොයි ආයතනෙන්ද ඇතුළට ගියේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද. එයා එළියට ගියාද ඒ අකුසලයේ දුරු වුණාද කියලා සිහිය පිහිටවාගෙන ඉන්නවා නම් දන්නවා එයා. එතකොට එයා තමයි සිහිය තමයි අපේ ජීවිතේ ඉන්න සැබෑම ආරක්ෂකයා. අජිත අහපු ප්‍රශ්නේදී බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගලන කෙලෙස් ගඟ දැන් මේ ඇස ඔස්සේ කෙලෙස් ගඟක් ගලනවානේ අපි රූප දකින පාරට ආසහිතෙනවා එහෙම නැත්නම් ගැටෙනවා එහෙම නැත්නම් ඉරිසියාව ඇති වෙනවා. එතකොට මේ ගලන කෙලෙස් ගඟ අපිට පාලනය කරගන්න පුළුවන් කොහොමද කියලා ඇහුවා අජිත. දැන් අපේ කනෙන් මොන හරි ඇහෙනකොට අපි ආස දෙයක් නම් ආස කරනවා ගැටෙන දෙයක් නම් ගැටෙනවා මේ කෙලෙස් ගඟක් නෙන්නේ.
ඒ අහන අරමුණ ඔස්සේ ආයි චේතනාවෙන් ආයි හදලා දෙනවනේ කෙලෙස්. එතකොට මේ කෙලෙස් ගඟක් ගලනවා. අජිත ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් මේ කෙලෙස් ගඟ නතර කරගන්නේ කොහොමද පොඩ්ඩකට? බුදුරජාණන් වහන්සේ වදාලා සතිතේ සංනිවාරණං. සිහියෙන් හිටියොත් තමයි ඒ ඇස ඔස්සේ නොයෙකුත් විදියට එන කෙලෙස් ගඟ නතර කරගන්න පුළුවන් වෙන්නේ, සංවර කරගන්න පුළුවන් වෙන්නේ. කන නාසය දිවකය මනස ඔස්සේ මේ ගලාගෙන එන කෙලෙස් ගඟ නතර කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් හිටියොත්. එහෙනම් සිහියෙන් හිටියේ නැහැ කියලා කියන්නේ ඒ කෙලෙස් ගඟ ගලනවා. නොනවත් වී ගලනවා ඒ කෙලෙස් ගඟ. බුදුරජාන් වහන්සේ වදාළා ඉතින් මේ දුක කියන එක හඳුනාගෙන සිහිනුවණින් කල් ගෙවන්න. මොකද සිහියෙන් හිටියේ නැත්තම් තමයි උපදී අර කෙලෙස් සහිත කර්ම අපේ අතින් වෙන්නේ. එයාට සිහියෙන් නෙමෙයි ආ ඉන්නේ. එයාට තේරෙන්නේ මම මේ කරන්නේ අකුසලයක්. ඒ සිහියෙන් නෙමෙයි ඉන්නේ. හැබැයි සිහියෙන් හිටියොත් එයාට තේරුම් ගන්න පුළුවන් මේක අකුසලයක්. සිහි නුවණින් කල් ගෙවමින් මේ ලොව හැසිරෙන සමනා තරණය කර දමන්නේය මේ සැඩ තණ්හා දියකඟ. ආන් ඒ විදිහට මේ ලෝකයේ තියෙන දුක හඳුනාගෙන සිහියෙන් ඉන්නවා නම් එයාට පුළුවන් මේ තරණය කරන්න මේ දුක. මේ සැඩ තණ්හා දියකඳ තරණය කරන්න පුළුවන් ඒ විදිහට සිහියෙන් ඉන්නවා නම් තම තමන්ම අත්දකිනා ඒ සදහම් ගැනය දැන් ඔබහට මේ කියා දෙන්නේ. තමන්ටම අත්දකින්න පුළුවන් දෙයක් මේ කියලා දෙන්නේ. කියන්නේ මේ අමුතු දෙයක් අපිට මේ සුරංගනා කතාවක් එහෙම නැත්නම් මෙහෙම වේවි කියලා කතාවක් නෙමෙයි මේ කියලා දෙන්නේ. මේ විදිහට අපි හැසිරුණොත් පුරුදු කරගත්තොත් තමන්ටම අත්විඳින්න පුළුවන් දෙයක් මේ තියෙන්නේ. මේ ආහනව බුදුරජාණන් වහන්සේගෙන් මහා ඉසිවර මුනිදානනි ලොවේ යම් දුකක් වේ නම් හඳුනාගෙන එය මැනවින් සිහිනුවණින් කල් ගෙවමින් මේ ලොව හැසිරෙන සමනා තරණය කරලන්නේ නම් මේ සැඩ තණ්හා දිය කඳ තම තමන්ම අත්දකිනා ඒ උත්තම සිරි සදහම් මමත් පිළිගනිමි අදරින්. ආදරෙන් මං ඒ ශ්‍රී සද්ධර්මයේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතේ අතීතයේ වර්තමාන කාලයේ හෝ සැකසී ඇති යමක් වේද නුවණින් හඳුනයි නම් එය ඒවා ගැන සිතේ තිබෙන ආශාවෙන් බැස ගැනීම දුරින්ම දුරු කර දමන්න. එහෙම කළොත් විඥානය නොම පිහිටයි කිසි භවයක. බුදුරජාණන් වහන්සේ වදාලා අතීතේ වේවා අනාගතේ වේවා වර්තමානයේ වේවා මේ කවර කාලයක හෝ වේවා යම් කිසි සංස්කාරයක් තියෙනවා නම් සැකසිච්ච දෙයක් කියලා කියන්නේ හේතුන් නිසා හටගත්ත යම් කිසි දෙයක් තියෙනවද නුවණින් හඳුනගන්න ඒක. මේ හේතුන්ගෙන් සකස් වෙච්ච මේ සියල්ල නුවණින් හඳුනගන්න. ඒ නුවණින් හඳුනාගෙන ඒවා කෙරෙහි අපි විදර්ශනාවෙන් බලද්දි මේක අනිත්‍ය දෙයක්. මේක දුක් සහගත දෙයක්. මේක මගේ වශයෙන් පවත්වා ගන්න බැරි දෙයක් කියලා අපි නුවණින් දකිද්දී ඒවා ගැන සිතේ තිබෙන ආශාවෙන් බැස ගැනීම දුරු වෙනවා. ඒව බැසගන්නේ නැහැ හිතේ. ඇයි? අපි කල්පනා කරනවා නම් මේක අනිත්‍ය දෙයක්. මේක දුකක්. මේක මට ඕන විදිහට තියාගන්න බැරි දෙයක් කියලා කල්පනා කරනවා නම් හිතේ බැසගන්නේ නැහැ. එහෙම කළොත් විඥානය නොම පිහිටයි කිසි භවයක. එහෙම කළොත් විඥානය පිහිටන්නේ නැහැ. මෙලෙසින් කල් ගෙවනා විට නොපමා වී සිහිනුවණින් මමත්වයද බැහැරට කළ ඒ නැනවත් සමනෙතමේ ඉපදෙන දිරමෙන් තිබෙනා සෝකෙන් වැළපී සිටිනා මේ සියලුම දුක් දුම්නස් මෙහිදිම අතහරින්නේය. ආන් ඒ ටික කළොත් අමාරුයි. ආන් ඒ විදිහට පුරුදු කරගත්තොත්
මේ ඉපදෙමින් දිරෙමින් තියෙන මේ සියලු ශෝකයන්ගෙන් වැළපීම් වලින් මේ දුක් දුම්නස් මෙතනදීම අත්හරිනවා. වෙන කොහෙවත් ගිහිල්ලා නෙමෙයි. මෙතනදීම අත්හරින්න පුළුවන්. මෙත්තගෝ අහනවා මහා ඉසිවර මුනිදානනි වදාළ මේ උතුම් වචන පිළිගන්නෙමි මම සතුටින්. මේ වචන මම සතුටින් පිළිගන්නවා. පහදා දුන් සේක හොඳින් නිකෙලෙස් වූ අමා නිවන භගවත් සමිඳුන් සදහට මේ දුක දුරු කෙරුව සේක. ඔබහට නම් මේ සදහම් වැටහි ඇත ඉතා හොඳින්. මෙයා කියන ප්‍රකාශයක් මේ හැමතැනම. ඔබහට නම් මේ සදහම් වැටහි ඇත ඉතා හොඳින්. දැන් මේ බුදුරජාණන් වහන්සේ කියලාද මට මේක අවබෝධ වෙලා තියෙන්නේ කියලා. මෙයා මේක කියන්නේ. මෙයා හඳුනාගත්ත විදිහේ බුදුරජාණන් වහන්සේව. භගවත් සමිඳුන් සදහට මේ දුක දුරු කෙරුවසේක. අඳුනගත්තා මෙයා බුදුරජාණන් වහන්සේව. භගවත් මුනි දානනි ඔබ මේ අයුරින් පැහැදිලි ලෙස යමෙකුට විසඳා දෙන විට සැබවින් ඒ සියලු දෙනම හැම දුක දුරු කරන්නේය. මේ විදිහට කියලා දෙනකොට මේ සත්වයන් මේ දුක අත්හරිනවා. නාගේන්ද්‍ර යානෙනි ඔබ වෙතට පැමිණ නමදිමි මම. භගවත් සමිඳුන් මාහට ඒ අයුරින් මේ සදහම් පවසත්නම් ඊතා මැනවි. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මෙත්තගෝ දහමේ පරතරටම ගිය නුවණින් හැමදේ දැනගත් කෙලෙස් සිතෙන් තොරව වසන කාම ලොවට නොම ඇලෙනා යම් අරහත් බමුණෙක් වෙද සැබවින් ඒ මොනිදානන් තරණය කර දැමුවේමය මේ සැඩ තණ්හා දිය කඳ වැඩියේමය හේ එතරට කෙලෙස් යහුල් නැත්තේකි හේ කිසි සැකයක් නොමැති කෙනෙකි. බුදුරජාන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් මේ ධර්මය අවබෝධ කරගෙන මේ ධර්මයේ පරතරටම ගියා නම් මේ පුරුදු කරගෙන මේ විදිහට මේ ධර්මයේ පරතරටම ගියා නම් මේ කිසිම කාම ලෝකයකට යා ඇලෙන්නේ නැත්තම් ආන්ගේ රහත් බ්‍රාහ්මණ තෙමේ එයා සැබවින්ම මේ ශ්‍රේෂ්ඨ කෙනෙක් මුනිවරයෙක්. එයා එතරට වැඩියා මේ කෙලෙස් ලෝකෙන් එතරට වැඩපු කෙනෙක්. එයාට මේ කෙලෙස් දුක ආයි නෑ. දහමේ පරතරට වැඩිය ඒ නුවණැති උත්තමයා මේ ගෙවනා දිවිය තුලම සියලු තැනම පැතිරී ගිය හැම තණ්හාවම දුරලයි. ආන්ගේ උත්තම රහතන් වහන්සේ මේ සියලු තණ්හාවන් දුරු කරනවා. තණ්හාවක් නොමැති සිතින් කිසි උවදුරු නොමැති සිතින් ආශා රහිතව වසමින් ඉපදෙන දිරනා ලෝකය තරණය කර දැමුවේ යයි ඔහු ගැන මම කියා සිටිමි. ආන්‍යයාට මේ ඉපදෙන මරණ ලෝකයෙන් ඈතර වෙච්ච කෙනා කියලා මම කියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් මේ දීර්ඝ දේශනාවක්ද මේ? නෑ සමහරකට ගාථා 10ක්වත් නෑ මේ දේශනාවේ. මේ දෙසුම අවසානයේ මෙත්තගු ඇතුළු පිරිස උතුම් වූ අරහත්ත්වයට පත් වූසේක. එතන විශාල පිරිසක් හිටියා මෙත්තගුත් එක්ක. ඒ ඔක්කොමලා අරහත්ත්වයට පත් වුණා මේ දේශනාව ඉවර වෙද්දී. එතකොට එහෙනම් අපිත් කරන්න ඕන දේ මොකද්ද? මේ දුක අපේ මේ ලෝකය කියලා කියන මේ අපේ ජීවිතයේ තියෙන දුක අපි හඳුනා ගන්න ඕනේ. ඒක හඳුනාගෙන ආන් මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට හොඳට නුවණින් සිහි කරමින් අපි ධර්මයේ තුල ජීවිතේ ගත කරනවා නම් මෙතනදිම අත්හරින්න පුළුවන් කියලා බුදුරජාණන් වදාළානේ. එතකොට අපිට මේ ධර්මයේ අවබෝධ කරගෙන ඈතර වෙන්න පුළුවන්. මේ සසර ගමනින් ඈතර වෙන්න පුළුවන් මේ ධර්මය අවබෝධ කරගත්තොත්, පුරුදු කරගත්තොත්. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ධර්මය අපිට කියලා දෙන්නේ. බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙන්නේ මේ සත්වයන්ව සසර දුකින් නිදහස් කරවන්නටයි. එතකොට මේ වගේ විශ්මිත බුදු ගුණයන්ගෙන් සමන්විත වූ දැන් මේ
අනුශාසනී ප්‍රාතිහාර්ය ආදේශනා ප්‍රාතිහාර්ය පාමින් මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ සත්වයන්ව සසර දුකින් එතර කරවන්නටයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයේ අපිටත් අවබෝධ කරගෙන මේ ගෞතම සාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින බුදුගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කුලතිලක පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සියලුම දෙවිවරුන්ට. සක් දෙවිඳුන් ප්‍රධාන සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු ඇතුළු සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවිවරුන්ගේ ධාර්මික ආශිර්වාද රැකවරණ ඒ කුලතිලක පවුලේ සියලු දෙනාටත් සලසා දෙත්වා. දෙවියෝද මේ ගෞතම සාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ කුලතිලක පවුලේ සියලු දෙනා නමින් මේ පරලෝකයේ විශේෂයෙන් කරුණාපාල කුලතිලක පියාණන් ඇතුළු නමින් මේ පරලොවගිය සියලුම ඥාතීන්ට මේ පින් ඒකාන්තෙන් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. ඒ කරුණාපාල කුලතිලක පියාණන් ඇතුළු ඒ මිය පරලොවගිය සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා. සපවත් වෙත්වා. සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් අපිට මේ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ පින් බලෙන් මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ කුලතිලක පවුලේ සුජීවත්ව සිටින මාලනී කුලතිලක, ප්‍රියානි වැයිහේන මෑණිවරුන්ට, ලැම්බර්ට් හෙන්නායක කියන පියාණන් ඇතුළු ඒ සහෝදර සහෝදරයන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම අද මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ රැකවරණේ සැලසේවා. මේ ගෞතම සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා අද මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් අපගේ මව්බිමේ වෙසෙන ඒ උපාසක උපාසිකා ඇතුළු සියලුම පින්වතුන්ට සියලු යහපත ඒ වගේම මේ ධර්ම මාර්ගයේ සුවසේ දියුණු කරගන්නට සියලු පරිසරය දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා. ඉතින් මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් අපගේ ලංකාද්වීපයේ සිටින උපාසක උපාසිකා ඇතුළු ඒ සියලු දෙනාට සුවසේ ධර්මයේ පුරුදු කරගෙන මේ ගෞතම සාසනයේ සසර දුකෙන් නිදහස් වෙන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් ඒ පවුලල සියලු දෙනාටත් මේ රැස් කරගත්තා වූ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තුනුරුවනේ ආශිර්වාද රැකවරණ සැලසේවා. මේ ගෞතම සාසනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.